ත්‍රිපිටකාචාර්ය නම කියනට අවසරයි පූජනීය කැලණිය අජිත ස්වාමින් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු සාදු 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 පුලියන් කඩවර මුගුණු වටවන පදිංචි කේ.ඒ. රත්නායක මහතා සහ පී.ඒ. ඉන්ද්‍රාවතී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස යාව ජීවදායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. එවැගේම මහනුවර පදිංචි කේ.ආර්.පී.එන් සාගරිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් වේයන්ගොඩ කොට්ටල පදිංචි අනෝමා වික්‍රමාරච්චි මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසත් පාදුක්ක වටරැක පදිංචි ගුණසේකර පවුලේ පින්වත් පිරිසත් මත්තේගොඩ පදිංචි කේ.ජී. මාලනී ශ්‍රියාලතා මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසත් එවැගේම කොළොන්නාවේ පදිංචි විශ්‍රාමික ගුරු නාලිනී විජේරත්න මහත්මිය එතුමියගේ පුතණුවන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන් පිරිසත් අද දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. එහෙමනම් සදහම් අසන්න පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදු නාදයක් පවත්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิอัปปมาเดเนสัมปาดิเตอามุบันเตสาธุสาธุสาธุसमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्गमुखदं साधु 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 धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता साधु 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 नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य साधु साधु साधु
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. සාදු සාදු සාදු. උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු අනන්ත අප්‍රමාණ ගුණ පෙළෙන් ඔබ සුවපත් වේවා. කරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, බෞද්ධ ආමාත්‍යාලය ඇසුරු කරගෙන රූපවාහිනියෙන් වගේම ගුවන් විදුලියෙන් සදහම් අසන ඔබ අදත් මෙසේ පහන් සිත් උපදවා සිටින්නේ තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. ඉතින් අද දින මෙම දම් දෙසුමට දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන දායක සුපින්වත් හැම දිනාටමත් එම පවුල් වලට අයත් සියලුම සමාජිකාවන්ටත් පළමු කොටම සෙත්පතා ආශිර්වාද කරනවා. මෙම උත්තම ධර්මයේ දන් දීමේ පින ඔබ හැමගේ සියලු දුක්ගිනි නිවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවනින් නිවෙන්නට මෙම සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ හැමට මහෝපකාරී වෙත්වා කියලා. සදහවතුනි, මම කල්පනා කළා අද දවසේදී ඔබට කියලා දෙන්නට දි รา පත් වීම ගැන වදාළ සම්බුද්ධ භාෂිතය. දි รา පත් වීමට පාලියෙන් කියන්නේ ජරා කියලා. මේ දේශනාවේ නම ජරා සූත්‍රය. ධම් දෙසුමේ මූලාශ්‍ර ගැන කතා කළොත් සම්බුදු දහම අඩංගු ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ සුත්ත නිපාතය කියන ධර්ම කොටාසයට තමයි ජරා සූත්‍රය ඇතුළත් වෙලා තිබෙන්නේ. ගොඩාක් අය කියනවා මේ ඔරිජිනල් ත්‍රිපිටකයේ තියෙන්නේ ලන්ඩන් වල මියුසියම් එකේය. දැන් ඔය හාමුදුරුවෝ පෙරලගෙන බණ කියන ත්‍රිපිටකය ලෝකල් එකය කියලා. හරි. මේක ලෝකල් කියමුකෝ. ලන්ඩන් මියුසියම් එකේ තියෙන එක ඔරිජිනල් කියමුකෝ. එහෙම තර්ක කරන අයට මම මෙන්න මෙහෙම පැනයක් ඉදිරිපත් කරනවා. ඔබට තරහ ගිය අවස්ථාවක ඔබට සිහියෙන් තේරුම් ගන්න පුළුවන්ද මේක Taman තුළ ඇතිවෙච්ච තරහ කියලා? පුළුවන්ද? එහෙම පුළුවන් නම් මේ ධර්මය එපමණකින්ම ස්වාක්කාතයි. ඔබට රාගය ඇතිවෙච්ච වෙලාවක සිහියෙන් තේරුම් ගන්න පුළුවන්ද මේ තමයි රාගී සිත කියලා? එපමණකින්ම මේ ධර්මය ස්වාක්කාතයි. ඔබේ හිත හැකිලිච්ච වෙලාවක තේරුම් ගන්න පුළුවන්ද මේක තමයි හිතේ තියෙන හැකිලිච්ච බව කියලා? එපමණකින්ම ධර්මය ස්වාක්කාතයි. ඔබේ හිත විසිරිච්ච වෙලාවක තේරුම් ගන්න පුළුවන්ද සිහියෙන් මේක තමයි විසිරිච්ච හිත කියලා? එපමණකින්ම ධර්මය ස්වාක්කාතයි. ඔබේ අතින් සිද්ධ වෙච්ච පව්කමක්, සිල්පද පළුදු වීමක් නිසා ඔබේ හිත ඔබට චෝදනා කරනවා නම් එපමණකින්ම මේ ධර්මය ස්වාක්කාතයි. ඔබ ආරක්ෂා කරගෙන ඉන්න සීලාදී ගුණධර්ම නිසා ඔබ විරාගී නිරාමිස සතුටක් අත්විඳිනවා නම් එපමණකින්ම ධර්මයේ ස්වාක්කාතයි. ඉතින් මේ ධර්මයේ තමයි මේ ලෝකල් කියලා හඳුන්වන බුදුදහම තුළ තියෙන්නේ. මේ අපි දැන්ට පරිශීලනය කරන ධර්මයේ තුලින් රාගය දුරු කරන්න පුළුවන්. ද්වේෂය දුරු කරන්නත් පුළුවන්. මෝහය දුරු කරන්නත් පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන්. සෝතාපන්න වෙන්න පුළුවන්. සකෘදාගාමි වෙන්න පුළුවන්. අනාගාමි වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන්. ඊට එහා දෙයක් ධර්මයෙන් ඕනේද? ඕනේ නෑ. එහෙනම්
ලෝකල් කියන මේ ධර්මයේ උතුම් ශ්‍රේෂ්ඨයි අග්‍රයි උත්තමයි අනබිභවනීයයි. එහෙනම් ඒ ධර්මය අනේ මට ලැබීම, ඒ ධර්මයේ ඔබට ලැබීම වාසනාවක්මයි. ඒක නිසා අමුතුවෙන් ලන්ඩන් ත්‍රිපිටකයක් නම් මට ඕනේ නැහැ. රාග දේශ මොහ ඡය කරන මේ ලංකාවේ තිබෙන ත්‍රිපිටකය හොඳට ඕම ප්‍රමාණවත්. ඒක නිසා මිනිසුනේ කටමැට දොඩවල කයිවාරු ගහලා වාචාල කමින් පෞරස් කරගෙන අපාගත වෙන්න එපා. බුදුවරුන්ගේ ධර්මයේ තුලින් රාග දේශ මොහ දුරු කිරීම හැරෙනකොට වෙන මොකක් කරන්නද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බඩට ඛණ්ඩ ලැබෙන ධර්මයක් නෙමෙයි. බඩ පිරෙන්නේ මේ ධර්මයෙන්. බඩ පුරෝණ ධර්මයක් නෙමෙයි. ජීවිතාබෝධය ලබා දෙන ධර්මයක්. ඒ නිසා ජීවිතාබෝධය ලබා දෙන ධර්මයට යම් කෙනෙක් පහදිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර දෙයට පහදින අයට අග්‍ර විපාක ලැබෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අග්‍රයි, ශ්‍රී සද්ධර්මයේ අග්‍රයි, ආර්ය මහා සංඝරත්නය අග්‍රයි, අමා මහ නිවන අග්‍රයි. ඒක නිසා ඒ අග්‍ර වූ තෙරුවන නිවන් දකින්නකම් මුණ ගැසේවා. තෙරුවන් නැති ලොවක නූපදීවා. අසත්පුරුෂයන්ගේ සුළඟත් නොම වේවා. සත්පුරුෂයන්ගේ සුළඟම ලැබේවා. සත්පුරුෂයා අගුපිලක හිටියත් ඒ සත්පුරුෂයා මුණ ගැහිවා. අසත්පුරුෂයා මහා මන්දිරයක හිටියත් ඒ හුළඟක්වත් මුහුණ වේවා කියලා පතමු. වෙන මොකක් පතන්නද නේද? ඒක නිසා බලන්න ස්වාක්ඛාත ධර්මයට අයිති මේ ජරා සූත්‍රයේ දි รา පත් වීම ගැන වදාළ දේශනාවෙන් අපිට කොයිතරම් ගැඹුරු පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවද කියලා. මෙම දේශනා බොහෝ සෙයින්ම තිබෙන්නේ ගාථා හැටියට. සිංහලෙන් කිව්වොත් පද්‍ය හැටියට. මම අද ඔබට මේ පාලි සහ සිංහල පද්‍ය දෙආකාරයටම කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පද්‍ය ආකාරයටම. උන්වහන්සේ ආරම්භක ගාථාවේදී මෙසේ වදාරනවා. අප්පං වත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි මීයති යෝ චේපි අතිච්ච ජීවති අතකෝ සෝචරසාපි මීයති. සිංහල අනුවාදය. සැබවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ ජරාවෙන් දුකටපත් වෙලා ඔහු මැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තටම කිව්වොත් මේ ජීවිතේ තිබෙන්නේ ටික කාලයයි. දැන් මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ වලට සාපේක්ෂව අවුරුදු 70ක් 80ක් 90ක් අපිට දීර්ඝ ආයුෂ කියලා හිතෙන්නේ. ඒක හරි සම්මුති ලෝකයේ තුල. නමුත් අපායේ තියෙන ආයුෂත් එක්ක ගද්දි මනුස්ස ලෝකේ අපි මේ මොන පොඩි ආයුෂ ප්‍රමාණයක්ද විඳින්නේ කියලා හිතෙනවා. ඇතැම් අපායන් වල අවුරුදු කෝටි ගණන් ආයුෂ. හරිද? තිරිසන් ලෝකේ ආයුෂ අති දීර්ඝයි. කියන්නේ තිරිසනුන් වෙලාම ආත්ම භාව 100,000 වර. හරිද? දසදහස් වර. ලක්ෂ සංඛ්‍යාත වාර තිරිසන් ලෝකෙම උපදිනවා. පෙරේතයෝ වෙලා අවුරුදු 10 ගණන් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔය പ്രേත වස්තු සම්බුද්ධ භාෂිත වලට අනුව ඇතැම් පෙරේතයන්ගේ ආයුෂ අවුරුදු 1000යි 2000යි. ඒ වගේ දීර්ඝ ආයුෂ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරිද? ඒක නිසා එහෙම ගද්දි
මිනිසුන් වන අපි මේ ගත කරන්නේ මොනතරම් පුංචි කාලයක්ද? දෙව්ලොව දෙවියන්ගේ ආයුෂත් වැඩි. දැන් අපි ගත්තොත් උදාහරණ කීපයක් චාතුම් මහරජිකේ දෙවියන්ගේ ආයුෂ මිනිස් ලෝක ආයුෂ වලින් අවුරුදු 90 ලක්ෂයක්. ඊට පස්සේ දෙවන දිව්‍ය ලෝකය තව්තිසාව. මිනිස් ලෝක මිනිස් ආයුෂ වලින් තව්තිසා දෙවියන්ගේ ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. ඔයගේ හතරෙන් වැඩි වෙවි යනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මනුස්ස ලෝකෙට ආපු අපි මේ ගත කරන්නේ පොඩි කාලයක්. අපි කියන්නේ නැද්ද එහෙ හැරලා මෙහි හැරෙනකොට කාලේ ඉවර වෙලා කාලේ ගෙවිලා කියලා. නේ? අපි එහෙම කියනවා. එහෙ හැරලා මෙහි යනකොට දවස් ඉවරයි. ඇතැම් විට කියනවා කරපු දෙයක් නෑ බලන්නකෝ. වෙලාව ගත වෙච්ච හැටි. හොඳටම දවල් වුණා. හැන්දෑ වුණා. හයත් වුණා. රෑ වුණා. අපි එහෙම කියනවනේ. දවස ගෙවිලා. දවස ගෙවිලා කියන්නේ අපි වියපත් වෙලා. මෝරලා. දිරා යාමට තව තවත් සමීප වෙලා. මරණයට දින මරණයට පවතින පැය ගාන මරණයට පවතින මිනිත්තු ගාන මරණයට පවතින තත්පර ගාන ලං වුණා කියන එකයි. ඒ හැරලා මෙහි හැරෙනකොට කාලය ගත වුණා කියලා කියන්නේ. බුදුරජාණන් දේශනා කරන ඇත්තටම මේ ජීවිතේ පවතින්නේ ටික කාලයයි. වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ ගොඩක් අය. අවුරුදු 100කට කලින් මැරලා යනවා. යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ. අවුරුදු 100කට වඩා ජීවත් වෙනවා නම් සුළු දෙනෙක් ටික දෙනයි. ඒත් අවුරුදු 100කට වඩා ජීවත් වුණත් ජරාවෙන් දුකටපත් වෙලා ඔහු මැරෙන්නේ. හොඳටම දි รา පත් වෙලා තමයි මැරෙන්නේ. වයසකම අය දැකලා නැද්ද? වයසටම ගියාට පස්සේ මේ ඇස් හිස් කබල ඇතුළට ගිලෙනවා. හරිද? පැවිල්ල කාලෙට අර ලිඳවල් හිදෙනවා වගේ මේ ඇස් යටට ගිලා බහිනවා. හකු බහිනවා. හකෝල නිකන් වලවල් දෙකක් දෙපැත්තේ තියෙන්නේ. හරිද? කොණ්ඩේ සම්පූර්ණයෙන් ගැලවි යනවා. සුදු පාටවත් කොණ්ඩයක් නැහැ. තඹ පාටවත් කොණ්ඩයක් නැහැ. නියපොතු ඔක්කොම නිකන් අර අටුකොස් වෙනවා. හරිද? හැමවල් වල හැම ගැලවෙනවා. පොතු ගැලවෙනවා. මේ ඍජුව තිබ්බ කය කුදු වෙනවා. වක ගැහෙනවා. ජීවිතේ හොමයි. ශරීරයේ හැම ඉරියව්වක්ම කරකුට්ටම් වෙනවා. දුක් විඳලා මැරලා යනවා. ඇස් පෙනීම අඩුම වෙලා යනවා. කන් ඇහෙන්නෙම නැති වෙනවා. මට මතකයි මම ওই වරකපොළ අමරාවතියේ වැඩ ඉද්දි මේ කම්මල් වල වැඩ කරපු ටින්කර් වැඩ කරපු ඒ තාත්තා කෙනෙක් හිටියා. ඉතින් ඒ රස්සාවේ හැටි නිසාද කොහෙද කාලයක් යනකොට ඒ තාත්තගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. මම ඊට පස්සේ තාත්තව කොළඹ එක්කගෙන ආවා. ඇවිල්ලා ඒ කන් පරීක්ෂා කරන තැනකින් පරීක්ෂා කෙරෙව්වා. මම ඇහුවා මේ තාත්තට මොකක් හරි ආධාරකයක් තුලින් අහන්නට අවස්ථාවක් නැද්ද කියලා. පරීක්ෂා කළා කිව්වා. ආන්දනේ කන් දෙකම නරක් වෙලා. ගොඩ ගන්න බෑ කිව්වා. මැෂින් එකක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ කිව්වා. දැක්කද? ජීවත් වෙලා ඉද්දිම ඉන්ද්‍රියන් මැරිලා යනවා. ජීවත් වෙලා ඉද්දිම වකුගඩු නරක් වෙනවා. අක්මාව නරක් වෙනවා. පෙනහළු සවුත්තු වෙනවා. අස්ථි දිරනවා. දැන් ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ මේ ඇට දිරනවා. ඇට දිරනකොට ඇතැම් අයට මේ වානේ ස්ටීල් එකක් දානවා මේ හන්දි අතරට. දැන් ඔය ගොඩාක් අයට හෘද සත්කම් වලදී ෆේස් මේක් එක කියලා කියන්නේ. මේ හෘදයට මේ බැටරි එකක් වගේ එකක් දානවා. පොඩි යන්ත්‍රය ෆේස් මේක් එක කියලා කියන්නේ මම දන්න තරමින්. ඒතර එහෙම ජීවිතයක් ජීවත් වෙලා ඉද්දිම ආධාරක තුලින් අපිට මේ ගමන යන්න වෙනවා. දැන් පැස්සු වෙලක් දානවා කියන එක සාමාන්‍යයිනේ. කණ්ණාඩි කුට්ටම් පාවිච්චි කරන කෙනෙක් අපිට සාමාන්‍යයි. ඒ ගැන අපි හිතන්නේවත් නැහැ. අපි කණ්ණාඩි කුට්ටම් ඇත්තටම පාවිච්චි කරන්නේ PVS දෙක හරියට පේන්නේ නැති නිසානේ. ඒතර මේ සන්ග්ලාසස් කියන එක නෙමෙයි. හරිද? ඇස් පෙනීම අඩු නිසා දාන පැස්සි වල.
හිතන්නකො එතකොට නේ. ඇතැම් ජීවත් වෙලා ඉදිම රෝද පුටුවට වැටෙනවා. අත්වාරු වලට කිහිලි වාරු. අර වෝකර් එක කියලා වෙනම තියෙන්නේ. නේද? ජීවිතවල හැටි බලන්නකො. පණ යන්න කලින් අපි උත්පල වෙනවනේ. එක්තෙන් වෙනවනේ. ඔය අතර අංශභාගයක් හැදුනොත් නේද? එක්තෙන් වෙන්න වෙනවා. ඒ නිසා අපි කාටවත් අති විශේෂ ශරීර නැහැ. අපි කාටවත් අති විශේෂ ශරීර නැහැ. ඕනම වෙලාවක ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්, පැරලයිස් වෙන්න පුළුවන්. හරිද? ශරීර අපිට තියෙන්නේ. ඒ කියන්නේ මොනවාම හරි මේ බයිපාස් වෙන්න පුළුවන් හදවත් අපිට තියෙන්නේ. හරිද? කාටවත් අති විශේෂ දේවල් නැහැ. කැන්සර් හැදෙන්න පුළුවන්. එහෙම ජීවිත තියෙන්නේ. ඒතර මට නම් එහෙම වෙන්නේ නැහැ. මම වෙරි ස්පෙෂල් කියලා කාටවත් කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ස්පෙෂලිස්ට්ලටත් එහෙම වෙනවා. තේරෙනවද? ස්පෙෂලිස්ට්ලටත් එහෙම වෙනවා නම් අනිත් අය ගැන කවර කතාවද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කරනවා. සෝචන්ති ජනා මමායිතේ නහි සන්තානිච්චා පරිග්ගහා විනා භවං සන්තමේ විදං ඉති දිස්වා නාගරමාවසේ. මම මගේ අයි සිතා ගෙන සෝක කරත්මය අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය වෙනස් වන ලෝ දහම හැම තැනම තිබෙත්මය දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය. නසරි අපූර්ව මේ යෝජනාවක් කරනවා. යෝජනාවක් කරන්නේ මොකද්ද? මම මගේ යයි සිතාගෙන ශෝක කරත්මය. මිනිස්සු හඬන්නේ, වැළපෙන්නේ, පපුවේ අත් ගහගෙන කොණ්ඩේ කඩාගෙන මෙම පෙරලීගෙන වැළපෙන්නේ මොකක් නිසාද? මගේ 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 නේද? මමත්වේ නිසා. මමත්වේ නිසා තමයි මිනිස්සු කැළඹෙන්නේ, ඇවිස්සෙන්නේ. මමත්වේ නිසාම රාගය හට ගන්නවා. මමත්වේ නිසාම ද්වේෂය හට ගන්නවා. මමත්වේ නිසාම මුලා වෙනවා. මමත්වේ නිසාම ඉරිසියාව හට ගන්නවා. මමත්වේ නිසාම ಗುಣ මකනවා. මමත්වේ නිසාම අහංකාර වෙනවා. මමත්වේ නිසාම ආඩම්බර වෙනවා. මමත්වේ නිසාම නොමග යනවා. මමත්වේ නිසාම ඉරිසියා කරනවා. මමත්වේ නිසාම විවිධ අකුසල් වල පැටලෙනවා. මම මගේ යයි සිතාගෙන ශෝක කරත්මය. මේ ශෝකයේ ඇතුළාන්තයේ මොකද්ද තියෙන කතාව? මම මගේ. මම මගේ. මගේ ආදරේ, මගේ ස්නේහස, මගේ ප්‍රේමය, මගේ කැපකිරීම, මගේ කාලය ඔක්කොටම කලින් එන්නේ මොකද්ද? මගේ 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 මගේ. මන්තරයක් වගේ. මගේ. අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය. මගේ 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 කියලා අල්ලගත්ත කිසිවක් සනාතන නැහැ, ස්ථිර නැහැ. මගේ මගේ කියලා අල්ලගත්ත කිසිවක් ස්ථිර නැහැ. තේරුම් ගන්න ඕනේ. හිතලා බලන්නකෝ බහතෝරන අවදියේ ඉඳලා. ඇතම් කෙනෙකුට පුංචිම කාලේ සිහි කරනකොට පෙර පාසල් අවදිය මතකයි. ඇතම් කෙනෙකුට පෙර පාසල් අවදියට කලින් ඉඳලා මතකයි. ඇතම් කෙනෙකුට පුංචි කාලේ මතක 2 3 4 පන්ති වල ඉඳලා. හරිද? ඔබට මේ අතීතයේ සිහි කරද්දී මතක වයසේ ඉඳලා කල්පනා කරලා බලන්න. ඔබේ ශරීර ස්වභාවය නේද? ඒ වගේම ඔබත් එක්ක හිටපු අය, ඔබේ හැඟීම්, සිතුම් පැතුම්, ඔබේ ආශාවන්, ඔබේ බලාපොරොත්තු, ඔබ රුචි කරපු දේවල්, ඔබත් එක්ක හිටපු අය මේ වෙද්දි සනාතනයිද? කොච්චර වෙනස් වෙලාද? කොච්චර අස්තිර වෙලාද? කොච්චර අනිත්‍ය වෙලාද? විදර්ශනා කරන්න ඕනේ මෙහෙමයි. මේක මේ ගැඹුරු විදර්ශනා භාවනාවක්. ජරා සූත්‍රය තුල සඳහන් වෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා වෙනස් වෙන ලෝ දහම හැමතැනම තිබෙත්මය.
හැම තැනම තිබෙන්නේ මොකද්ද? වෙනස් වීමමයි. වෙනස් වීමමයි හැම තැනම තිබෙන්නේ. දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය. මේවා දැක දැක ගිහියෙක් කැටියට ඉන්න එපා කියනවා. කාරුණිකයිනේ. පුළුවන් කෙනා මහාන වෙන්න කියලා මේ කියන්නේ. හරිද? පුළුවන් කෙනා මහාන වෙන්න කියලා කියන්නේ. දැන් සමහරු මහානකමට වෛර කරනවා. හරිද? දැන් මහානකමට වෛර කරන ක්‍රම කීපයක් තියෙනවා. ඔන්න බණ කියන්නේ නැති අයටත් බනිනවා. කකා තරවෙවි බුදියගෙන ඉන්නවා කියලා. මම මේ වචන වලින්ම කියන්නේ. කකා තරවෙවි බුදියගෙන ඉන්නවා. කට කැඩනවද බණක් කිව්වොත් කියලා. ඒකට අර බණ කියන හාමුදුරුවෝ කියලා ඔන්න බණ කියන්නේ නැති අයට බනිනවා. බණ කියන අයට බහිනවා. මුන්දල රට වටේ බණ කී පිරිකර එකතු කර කර යනවා. මුන්දල කරන්නේ දැන් බිස්නස් එකක්. ලෝකෙට නිවන් දෙදී පිරිකර එකතු කර කර මහා බිස්නස් එකක් කියලා බණ කියන අයටත් බයිනවා. එහෙනම් බණ නොකියුවත් බයිනවා. බණ කිව්වත් බයිනවා. ඉතින් මේ බණ නේද? ඒගොල්ලන්ගේ ඒ බයින බණ අපිට වැදගත් නැහැ. නේද? ඒක නිසා තේරුම් ගන්න ඕනේ මේ ලෝක ධර්මය වෙනස් වෙන ලෝ දහම හැම තැනම තිබෙත්මය. දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොමෙත්වය. ගිහියෙක් කැටියට ජීවත් වෙන්න එපා කියනවා තවත්. මහාන වෙන්න එන්න කියනවා. ඔබ හිතන්නේ මහාන වෙනවා කියන එක ලේසිද? ලේසිද මේක? අමාරු දෙයක්. කොටින්ම මහාන වෙන්න ඕන කියන සිටිවිල්ල පවා අමාරුයි. මට මහාන වෙන්න ඇත්තම් කියන සිටිවිල්ලක් පවා දුර්ලභයි. සිටිවිල්ල පවා දුර්ලභයි නම් මහාන වෙනවා කියන එක කොච්චර දුර්ලභයිද? දවසක් බමුණෙක් සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ශාසනයේ දුෂ්කරම දේ මොකක්ද කියලා අහනවා. පින්වත මේ ශාසනයේ දුෂ්කරම දේ තමයි කියනවා මහාන වෙන එක. එතකොට ස්වාමීනි මහාන වෙච්ච කෙනාට දුෂ්කරම දේ මොකක්ද කියලා අහනවා. සිල් රකින්න එක කියනවා. දැක්කද? මහාන වෙන එකක් දුෂ්කරයි. මහාන වෙලා හික්මීමක් විනයක් ඇතුව සංවරව ඉන්නවා කියන එක දුෂ්කරයි. ලේසි නෑ. මොකද්ද කියන්නකෝ මේ ලේසි දේ මේ ලෝකේ නේ? දැන් පොලිමේ ඉන්න එක ලේසිද? තෙල් ගහ ගන්න. ගෑස් නැතුව පොලිමේ ඉන්න එක ලේසිද? නේ? දැන් ගොවීන් වගා කරන්න පොහොර ටික නැතුව ඉන්නවා. නේද? අර ට්‍රැක්ටර් වලට නේද? අර මැෂින් වලට ඩීසල් බූම් තෙල් ටික නැතුව ඉන්නවා. අමාරුයි. ඉතින් ඒ වගේ දේවලුත් අමාරුයි නේද? දැන් කුඹුරු කොටනවා කියන එක ඇත්තටම අමාරු වැඩක්. දැන් අපි කඩෙන් හාල් අරන් කන එක ලේසි කියලා හිතෙනවා. මේ ගොවීන්ගේ මැසිවිලි දැක්කට පස්සේ දුක හිතෙනවා මේ දවස්වල ප්‍රවෘත්තිවලදී. ගොවීන් විඳින දුක. ගොවීන් විඳින දුක පුදුම දුකක් විඳින්නේ. දැන් අපි කොළඹ ආසන්න නිසා කඩෙන් හාල් අරගෙන බත් වේලා කනවා. නමුත් කොළඹට හාල් එන්නේ ගොවීන් එහි වගා කරොත්නේ. මේ මිනිස්සු විඳින දුක නේ අමාරුයි. ජීවිතය අමාරුයි. ඒ අමාරු ජීවිත අතර යම් කෙනෙක් ඒ විඳවිල්ල ගැන හිතලා ගිහි දැට්ට සමුදීලා මහාන වෙනවා කියන එක ගොඩක් අමාරුයි. ලේසි නෑ. මිනිස්සු විඳවන විඳවිල්ලට මහානකම ලේසි නම් මේ රටේ එහෙනම් ඉන්නේ පැවිද්දෝ විතරයි. එක ගිහියෙක් නෑ. පිරිමි ටික ඔක්කොම ස්වාමින් වහන්සේලා, කාන්තාව ඔක්කොම දස්සෙල් මෑණිවරු. කවුරුත් මේ එහෙනම් ගිහි අය නෑ. මේ රටේ මිනිස්සු විඳවන විඳවිල්ල අන්‍ය ආගමිකයන් පවා මේ රටේ විඳවන විඳවිල්ලට මේ සිංහල බෞද්ධ විතරක් කතාවක් තියෙනවද? සිංහල බෞද්ධ විතරක් නෙමෙයි හැමදෙනාම විඳවනවා. ඉතින් ඒක නිසා උන්වහන්සේ යෝජනාවක් කරනවා. මේවත් දැක දැක ගෙදර ඉන්න එපා. ගෙදර ඉන්න එපා. දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය. ඊට පස්සේ පවසනවා මරණේන පිතම් පහියති යම් පුරිසෝ මමිදන්ති මඤ්ඤති ඒතන් දිස්වාන පණ්ඩිතෝ නමමත්ථාය නමේත මාමකෝ
සිතා සිටියද කෙනෙක් මම මගේ අයි කියා මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා නැනවතුන් මේ කරුණ හොඳින් හිත තුල තියා කිසි දිනක නොමලෙයි මමය මාගේ කියා. බලන්න මේ පුදුම ප්‍රකාශයක් කරන්නේ. අපි හිතාගෙන ඉන්නවා හරිද? මම මගේ කියලා දේවල් තියෙනවා. සම්මුති ලෝකයේ තුල තියෙනවා. මම මගේ කියලා. මොනවද? මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, මගේ දුවලා, මගේ පුතාලා, මගේ මහත්තයා, මගේ නෝනා, මගේ ආච්චි, මගේ සීයා, මගේ නෑයෝ. එයි මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, නේ? මගේ දේපල වස්තුව, මගේ සල්ලි, මගේ තත්ත්වය, මගේ නම්බුනාම, මගේ පවර් එක, නේ? මගේ ආනුභාවය, මගේ හයිය හත්තිය, මගේ දැනුම් උගත්කම් ඔක්කොම මගේ කියලා මගේ කියන ලේබලේ තිබෙනවා. හරිද? සිතා සිටියද කෙනෙක් මම මගේ යයි කියා. මම මගේ කියලා මිනිස්සු හිතාගෙන හිටියට මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා. මරණයේදී මිනිස්සු දාලා යන්නේ මමත්වයෙන් අල්ලගත් දේවල්මයි කියනවා. කොච්චර ඇත්තද බලන්නකෝ. කෙනෙක් මැරලා යනකොට දාලා යන දේවල් ගැන හිතන්නකෝ. මොනවද දාලා යන්නේ? අපි හිතමු ඔන්න අම්මා කෙනෙක් මැරෙනවා. තාත්තා තාම ජීවිතුන් අතර ඉන්නවා. හරිද? එතකොට මහත්තයව දාලා යන්න වෙනවා. මගේ මහත්තයා. හරිද? දරුවෝ ඉන්නවා. මගේ දූලා, මගේ පුතාලා. මගේ ඥාතීන්, මගේ හිතයිෂීන්. එයි මගේ හතුරු. මිනිස්සු හිතින් අල්ලගෙන මිතුරු විතරද? අපි හිතින් අල්ලගෙන ඉනවා මිතුරොත් වගේම හතුරොත්. හරිද? ඕනේ අය එපා අය. ආසා ඇති අය, ආසා නැති අය. ප්‍රිය අය, අප්‍රිය අය. හිතින් අල්ලන්නේ නැද්ද? පුද්ගලයා විතරක් නෙමෙයි ආහාර පාන ගත්තොත් මම මේ කෑම වලට ප්‍රියයි. මට මේ කෑම අප්‍රියයි. මට අසවල් හාලේ බත් කන්න තමයි ප්‍රිය. මට අසවල් හාලේ බත් කන්න අප්‍රියයි. එළවලු જાති. මම පතෝල වලට ආසයි. හැබැයි කරවිල වලට ආස නැහැ. ඔය වගේ තියෙනවනේ. හරිද? එතකොට ප්‍රිය අප්‍රිය ඕනේ එපාකම් තිබෙනවා. ඒ හැම එකක් ඇතුළෙම තියෙන්නේ මොකද්ද? මමත්වය. හරිද? භාගතුන් වහන්සේ දේශනා කරනවා හිතාගෙන හිටියට මම මගේ කියලා. මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා. ඒ මමත්වයෙන් හිතාගෙන ඉන්න දේවල්මයි කියනවා මැරෙද්දි දාලා යන්නේ. කොටිම මැරෙද්දි දාලා යනකොට ඔබට කොයිතරම් වටිනා වාහනයක් හෝ වාහන තිබ්බත් ඔබේ දේහය යන්නේ මල්ශාලාවේ කාර්යකේනේ නේ. අපි හිතමු බස් රථ හිමියෙක් ඉන්නවා කියලා. හරිද? Tamanට බස් රථ කොටෙකුත් තිබ්බට තමන්ගේ බස් එකේ තමන්ගේ මිනි පෙට්ටිය දානවද? නේ? දානවද? තමන්ට වටිනා කාර් එකක් තියෙනවා. තමයි කාර් එකේ මිනි පෙට්ටිය දායි යන්නේ නේද? නේද? තමන් ආසාවෙන් බයික් එකක් පාවිච්චි කරනවා. ඒ බයික් එක උඩ පෙට්ටිය තියලා තල්ලු කරා යනවා නෙමෙයිනේ. නේ? අහස් යන්ත්‍රාවක් තියෙනවා කියමුකෝ. නේද? ඒතර තමන්ගේ මිනි පෙට්ටිය තමන් කැමති අහස් යන්ත්‍රාවේ දාලාද සුසාන භූමියට අරගෙන යන්නේ? නැවක් තියනවා කියමුකෝ. නේ? තමන්ගේ නැවේ දාලාද මිනි පෙට්ටිය අරයි යන්නේ සුසානේ කරා. නැහැනේ. තේරුම් ගන්න. අපි මේ පරිහරණය කරන දේවල් මමත්වයක් ඇතුව පරිහරණය කරනවා තමයි සම්මුතිය තුල. නමුත් විදර්ශනාවෙන් හිතන්න කියනවා. මරණයේදී මමත්වය අපි කරපින්නාගෙන යන්නේ. හරිද? එතන තියෙන හිස් නිකන් මුත ශරීරයක් විතරයි. කෙහෙල් කඳකයි මලමිනියකයි වෙනසක් නැහැ. දෙමළ මලමිනියට ඇස් දෙකක් තියෙන රූප පේන්නේ නැහැ. මලමිනියට කන් දෙක තියෙනවා ශබ්ද හෙන්නේ නැහැ. මලමිනියට නහයක් තියෙනවා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. මලමිනියට දිව තියෙනවා රස දැනෙන්නේ නැහැ. මලමිනියට ශරීරය තියෙනවා පහස දැනෙන්නේ නැහැ.
මලමිනිහට මොලේ තියෙනවා. මොලේ මැරිලා. නේ? මලමිනිය හැම දෙයක්ම තියෙනවා. නමුත් ජීවය පහ වෙලා ගිහිල්ලා. ආයුස්මාච විඥානං කියන සාධක තුන නැති වෙලා ආයුෂයත් නැහැ, උණුසුමත් නැහැ. විඥානය පහ වෙලා ගිහිල්ලා. කෙහෙල් කඳක් බවට පත් වෙලා. ඇතැම් විට කෙහෙල් කඳක් කුණු වෙනකොට ලොකු දුර්ගන්ධයක් හමන්නේ. ලොකු පීඩාවක් එන්නේ. ඇතැම් විට කෙහෙල් කඳ කුණු වෙනකොට පණුව ගහන්නේ. නමුත් මේ මුත ශරීරය, මිනිස් සිරුර කුණු වෙනකොට පණුව ගහනවනේ. මට මතකයි මම ওই ගෙදර ඉන්න කාලේ පෑ මහාන වෙන්න කලින් මම ෆාමසි එකක පුංචි ජොබ් එකක් කරා. හරිද? ඒතකොට ෆාමසියේ වෙනම තිබ්බ ඩිස්පෙන්සරි එක. දැන් ෆාමසියේ ඒ කෝස් එක කරනකොට ඉතින් ෆාමසියේ මට කියනවා දැන් තුවාල වලට බෙහෙත් දාන්නත් පුරුදු වෙන්න ඕනේ. අංක හොඳයි කියලා. හරිද? දවසක් ආවා දැන් ඔන්න කකුලක් වෙලාගෙන මේ මහපට ඇඟිල්ල නරක් වෙච්ච රෝගියෙක් ආවා. ඊට පස්සේ දැන් මේ මහපට ඇඟිල්ල දැන් ගලවනවා. අර වෙලුම් පටි බැන්ඩේජ් ඔක්කොම ගලවනකොට කෙලින්ම මේ නියපොත්ත කුණු වෙලා බත්තට වගේ පණුවෝ. මේ පණ පිටින් පණුව ගහනවා මිනිස්සුන්ව. නියපොත්ත කුණු වෙලා බත්තට වගේ පණුවෝ. වෙන වෙනම ගණන් කර කර ගත්තා 13 දෙනෙක්ද කොහේ හිටිය පණුවෝ. පණ පිටින් පණුව ගහනවා. එහෙම ජීවිතයක්. නමුත් අපිට හිතෙන්නේ නැහනේ. අපිට ශරීරය ගැන කාමය ඇති වෙනවනේ. නේද? අපිට ශරීරය ගැන රාගය ඇති වෙනවනේ. අපි ශරීර පතනවනේ. සැබවින් නොලැබෙන ශරීර අපි නේද? ඇස් දෙක පියාගෙන මනෝ ලෝකයකට සමවැදිලා අපි මනසෙන් ආලිම්බනේ යෙදෙනවනේ. මනසෙන් අපි සරාගී සංකල්ප තුල ඔළුව නරක් කර ගන්නවනේ නේද? නමුත් එවැනි ශරීර පණ පිටින් පණුව ගහන ශරීර, පණ පිටින් කුණු වෙන ශරීර, පණ පිටින් නරක් වෙන ශරීර. නමුත් අපි මේක අයිති කර ගන්නවා. ලේබල් එකක් ගහනවා මගේ කියලා. ලේබල් ගහනවා. බුදුරජාණන් දේශනා කරනවා හිතාගෙන හිටියට මම මගේ කියලා මැරෙද්දි දාලා යන්නේ මමත්වයෙන් අල්ලගත්ත දේවල්මයි. කොච්චර වටිනා ඉඩමක් තිබ්බත්. හරිද? අපේ මුත ශරීරය, අපේ අවසන් සිරුර කෝටි ගාණක් වටින අපේ ඉඩම් වල මිහිදන් කරනවද? දැන් ඉස්සර ගොඩාක් ලොකුවට ඉඩම් තිබ්බ අය පවුලේ සුසාන භූමිය හැටියට නම් කළා. ඒකත් වත්තේ මුල්ලක පහලක කොහේ හරි වෙන් කරපු කෑල්ලක් නේ? හිතා ගන්නකෝ ඔබ මියදිලා ඔබේ මුත ශරීරයේ ගෙදරට ගෙනාවට පස්සේ අනිත් අයට බයයි. මිනිහ තනි කරන්න එපා කියනවා. එහෙම නැත්නම් තනියෙන් මිනිහ ළඟ ඉන්න එපා කියනවා. ආදරේ සෙනෙහස රැකවරණය දීපු ඔබවම ඒ අයට බයක් වෙනවා. ඔබව ආදාහනය කරලා හරිද? ඔබේ භස්මාවශේෂ තේරෙන භාෂාවෙන් කිව්වොත් මිනිහ අලු ගෙදර අරගෙන එනවා. ඊට පස්සේ අහන පුතේ අර මිනිහ අලු ටික කොහෙද තිබ්බේ? අනේ ස්තූපේ තිබ්බා. පෝ යකෝ ස්තූපේ තියන්න එපා ඕක. හරිද? අපි හිතමු පොඩි එකෙක් සෙල්ලම් කරන්න ගිහිල්ලා අර මිනිහ අලු ගෙනාපු මුට්ටිය කැඩුනා. කම්මුතුයිනේ. කම්මුතුයි. ඇතැම් විට ඒ මිනිහ අලුව ඇතුලේ හිටපු කෙනා ජීවත් වෙලා ඉදි තමයි මේ ගෙදර හැදුවේ. ඒ ඉඩම ගත්තේ. තට්ටු දෙකට ගැහුවේ. හරිද? කොස් පළු ඉරලා දොරජනේ දැම්මේ. හරිද? ඔළුවව හැදුවේ. පොළොවට ටයිල් ඇල්ලුවේ. හරිද? නමුත් ඒ කෙනාම මැරිලා ගිහිල්ලා මිනිහලු ටිකක් ගෙදර වැටෙද්දී මිනිස්සු කන්ෆියුස් වෙනවා. දැක්කද? වැඩක් නෑ. එහෙම බලද්දි මේ ජීවිතේ මොකද්ද කියලා හිතෙනවා. දැන් හාමුදුරුවෝ වෙනවා අපිටත් එහෙමයි. පන්සල රත්තරන් පාටින් වර්ණවත් කළත් අපි අපවත් වුණාට පස්සේ වැඩක් නෑ. නේද? වැඩක් නෑ. ගොඩනැගිලි කොහොම කොයි විදිහට හැදුවත්. හරිද? දැන් පැවිද්දෙක් නම් ඒ පැවිදි පිළිවෙත තුල ඉන්න ඕනේ. හරිද? නිකන් ණය වෙලා පන්සල් හැදුවා කියලා අපිට සුගතියක් හිමි වෙන්නේ නැහැ. ඇතැම් විට පන්සල හදන්න ආධාර කරපු දායකයෝ සුගතියයි.
පන්සලට ලෝභ හිතලා පවත්වනොත් එහෙම ඒ පන්සලේම බල්ලා වෙලා පූසා වෙලා හරිද සීලිමස්සේ ඉන්න මීයෝ වෙලා හරිද ඒ පන්සලේම වලවල් හාරන මුගටිය තලගොයා වෙලා ඒ පන්සල් වත්තේ කොණේන ගැරන්ඩියා වෙලා මහාන වෙච්ච කෙනා උපදින්න පුළුවන් සංසාරේ හැම එකක් අපි හිතන જાති එකක් නෙමෙයි ඉතින් ඒක නිසා පින්නතුනි බුදුරජාණන් දේශනා කරන නැනවතුන් මේ කරුණ හොඳින් හිත තුල තියා කිසි දිනක නොම ඇලෙයි මමය මාගේ කියා ඥානවන්තයා මේක අවබෝධ කරගෙන කිසිම දවසක මම මගේ කියලා ඇලෙන්නේ නැහැ කියනවා සුපිනේන පියථාපි සංගතං පටිබුද්ධෝ පුරිසෝ න පස්සති එවම්පි පියායිතං ජනං පේතං කාල කතං න පස්සති සිහිනෙකින්නෙක් වෙලා සොම්නසින් සිටින්දී බොඳ වෙලා යයි සැනින් අවදි වී බලත්දී මේලෙසින් තමා ප්‍රිය කළ අයද මැරෙත්දී නොම ලැබෙයි යලි දකින්නට කොතෙක් හඬත්දී උන්වහන්සේ දේශනා කරනවා කෙනෙක් මැරලා ගියාට පස්සේ හරිද සිහිනකින් එක් වෙලා සොම්නසෙන් සිටිද්දී අපි හීනයක් දැක දැක ඉන්නවා හරිද අපි හීනයක් දකින්න කොහෙද ට්‍රිප් එකක් යනවා හරිද සින්දු කිය කජු කකා හරිද බයිලා කිය හරිද තට්ටු කර කර ඩොල්ක ගගහ යනවා විනෝදෙන් යන්නේ දැන් හරිද හැබැයි ගැසිලා හැරෙනවා අම්මා කියනවා නැගිටපන් පුතේ වැට්ට යන්න පරක් වෙනවා නැගිටපන් කෙල්ලේ අදවත් යන්නේ නැද්ද මෙයා දැන් අර ට්‍රිප් එකේ ඉන්නේ ඇත්තටද හීනෙන්ද සිහිනෙන් මේලෙසින් තමා ප්‍රිය කළ අයද මැරෙද්දී නොම ලැබෙයි යලි දකින්නට කොතෙක් හඬද්දී මේ විදිහට හීනයක් දැක්කා වගේ තමන් ප්‍රිය අය මැරලා ගියාට පස්සේ ආයි හීනයක් වගේ තමයි කියනවා මතකයක් විතරයි මම මේ විදිහේ හීනයක් දැක්කා අන්න ඒ වගේ මට මේ ජාතියේ කෙනෙක් හිටියා සිහිනයක් එයා මට අහිමි වුණා එයා මාව දාලා ගියා එයා මැරිලා ගියා එහෙමනේ හීනයක් දැන් අපි කියන්නේ ආච්චි හිටියා සීයා හිටියා අම්මා තාත්තා එයා හිටියානම් එහෙම කියනෝනේ මතකයක් විතරයි යථාර්ථයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිඨාපි සුතාපි තේචනා ये संनाम मिदं पौच्यते नाम मेवासि सिස්සති අක්ඛීය පේතස්ස ජන්තුනෝ ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුණ විට මරණයේදී හැර දමා යයි එනම ඉතිරි කොට කතාබස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේම කලට මරිච්ච අයව සිහි කරලා නමින් තමයි හඳුනා ගන්න තියෙන්නේ නේද රූපකායක් නැහැ නාමකාය විතරයි රූපයෙන් කෙනෙක් නැහැ මෙහෙම කෙනෙක් හිටියා කියලා කියනවා හිටපු කෙනා නැහැ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම මගේ යන දෙයට ගිජු වෙලා වසන්නේ ශෝක වැළපුම් අසුරු කම්බැහැර නොයන්නේ එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ මම මගේ කියලා අල්ලගත්තොත් තමයි ගිජු බව ලෝභය තණ්හාව හටගන්නේ එතකොට අපිට ඒ නිසාම අඬන්න වෙනවා වැළපෙන්න වෙනවා අල්ලගත්තොත් තමයි හැඬීම වැළපීම තිබෙන්නේ අන්න ඒක නිසා මුනිවරු හැම බන්ධන නැති කරලා දානවා බියක් නැති නිවන් දැක සතුටින් කල්ගත කරනවා හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමනාහට විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට
තමා තුල කිසි දුකක් නොමැති බව දකින විට එක් වෙලා වසයි ඔහු දහම සමගින් නෙවිට. ධර්මයේ හැසිරෙන කෙනා කල්ලි ගහිලා ඉන්නේ. හරිද? හුදකලාවේ ඉන්න බලනවා. හුදකලාවේ ඉඳීමෙන් කෙලස් ගොඩාක් අඩු කරගන්න පුළුවන්. තේරෙනවද? කල්ලි අතරට යනවා දැන් බලන්න ඥාතීන් උනත් නිතර නිතර රැස් වෙලා වටමේස සාකච්ඡා පටන් ගත්තොත් මොකද වෙන්නේ? අනුන්ගේ කුණු ගොඩවල් නේද? ඒ වගේම අනිත් අයට ඇනුම් පද කියවිලි නේද? පරණ පුස් ඔක්කොම ඇදිලා එනවා. හරිද? නමුත් පමණ දැනගෙන ඥාතීන් අතරට යන්න කල්යල් බලා යනවා හිමීට ජාමේ බේරගෙන එනවා ඇඟ බේරගෙන එනවා. එහෙම කෙනාට කෙලස් ගොඩක් අඩුයි. කෙනෙක් ගිහි කෙනෙක් හැටියට අවස්ථානුකූලව යන්න වෙනවා. නමුත් මුනිවරුන්ට ඒ ඥාති ඇඟැලුම්කම් නෑකම් හදාගත්තොත් දුක් විඳින්නට සිද්ධ වෙනවා. නේද? පැවිද්දෝ නෑකම් හදාගන්න හොඳ නෑ. ඒක මතක තියාගන්න ඕනේ. ගිහි ඔබත් නෑකම් වලින් දුක් විඳින්න එපා. තේරෙනවද? ප්‍රඥාවෙන් ජීවත් වෙන්න කියලා කියන්නේ. එතකොට හුදකලාවේ ජීවත් වෙන ශ්‍රමණයන් වහන්සේලාට විවේක තිබෙන තැන් තමයි යෝග්‍ය. උන්වහන්සේලා විවේක තියෙන තැන් හොයනවා. උන්වහන්සේලා ඊට පස්සේ Taman දිහා බලනකොට ඇලෙන්න කිසි දෙයක් නැහැ. ගැටෙන්න කිසි දෙයක් නැහැ. ඉරිසියා කරන්න කිසි දෙයක් නැහැ. වෛර බඳින්න කිසි දෙයක් නැහැ. පලි ගන්න කිසි දෙයක් නැහැ. ගුණ මකන්න කිසි දෙයක් නැහැ. නේද? වාඩු අල්ලන්න දැන් ඇරියස් කියලා කියන්නේ වාඩු පරිමහනවනේ. වාඩු අල්ලන්න මොකවත් නැහැ. කිසි දෙයක් නැහැ. එතකොට දහම සමග මිශ්‍ර වෙලා දහම සමගින් ඒ මුනිවරු සනසිල්ලේ වාසය කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම. ලෝභේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන මුනිදුහට නැත කිසිත් කැමැති අකමැති කරුණ. ඒ කියන්නේ මේ ලෝකේ තණ්හාවෙන් තොරව ජීවත් වන කෙනාට කැමැති අකමැති කියලා කතාවක් නැහැ. තේරෙනවද? කැමැත්ත තුලත් තණ්හාව තියෙනවා. අකමැත්ත තුලත් තණ්හාව තියෙනවා. තණ්හාව දුරු කරපු කෙනාට කැමැති අකමැති කියලා කාරණා දෙකක් නැහැ. 아무තු යාළුකනුත් නැහැ, 아무තු හතුරුකමකුත් නැහැ. වැළපීම් මසුරුකම් ඔහු කෙරෙහි නොම ගැලෙන දිය බිඳකි නෙළුම් කොළ යේ නොරැඳ බිම වැටෙන. වැළපීම මසුරුකම ඔහුට හටගන්නේ බොරු හැඬීම් වැළපීම් ශෝක කිරිලි නැහැ. දැන් කෙලෙස් වලට වසඟුණාට පස්සේ අඬන්න වෙනවා. වැළපෙන්න වෙනවා, ශෝක කරන්න වෙනවා, ඉකි ගගහා අඬන්න වෙනවා. තේරෙනවද? වැරදි වුණාට පස්සේ සමාව ගන්න වෙනවා. අනේ සමාව වෙන්න දැන්වත් සමාව දෙන්න කියලා එහෙම අපිට එහෙම අනිත් අයට යදින්න වෙනවා. කෙලෙස් තිබ්බොත්. ඒ කෙලෙස් සහිත අනුකම්පාව සෙනෙහස අපි බලාපොරොත්තු වෙනවනේ. නේද? නමුත් ඒ වැළපීම් මසුරුකම් මුනිවරු තුල නැහැ. ඒක හරියට කොයි වගේද? නෙළුම් කොළයේ දිය බිඳුව රැඳෙන්නේ නැහැ වගේ. රූටල යනවා. කෙලෙස් රැඳෙන්නේ. නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම පියුම් මත නොරැඳෙනා පෙන් පොඳක් විලසටම ඇසු දුටු හා සුවඳ රස පහස සැවොමටම නොමැලෙයි මුනිතුමා පෙන් පොදක් විලසටම. මුනිවරයා නෙළුම් කොළේ රැඳෙන දිය බිඳුවක් වගේ. ඒ වගේ මේ පියුම් මත නොරැඳෙන පෙන් වගේ අහන දෙයකට හරිද දකින දෙයට ආග්‍රහණය කරන දෙයට රස විඳින දෙයට පහස ලබන දෙයට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. කාම හිතක් නැහැ. කාමයෙන් හටගන්න කාම සංකල්පනා නැහැ. ඒතකොට තියෙන සම්මා සංකල්පනා තියෙනවා. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප මුනිවරයාට තිබෙනවා. තමා දකිනා අසන සුවඳ රස පහස ගැන රහත් මුනි තුමාහට සිතක් නැතෙහි රැඳෙන නොම සිතයි සැනසුමක් ලබන්නට නොමග කින නොමැලෙයි රාගයට
ඕ විරාගෙට හැදෙන. මේක මේ අවසාන ගාථාව. හරි. ඊතර මෙහි සඳහන් කරනවා මුනිවරයා දකින්න අහන ඒ වගේම ආග්‍රහණය කරන පහස ලබන කල්පනා කරන දේවල් තුලින් කෙලෙස් සහිත නිමිත්තක්වත් නැහැ. හරිද? කෙලෙස් වලින් හිත කෙලටු වෙලා නැහැ මුනිවරයා රහතන් වහන්සේ තුල. නොමගකින් සැනසීම හොයන්නේ. තේනවද? දැන් නොමගකින් සැනසීම හොයන්නේ කෙලෙස් තිබ්බොත්නේ. නොමගකින් සැනසීම හොයන්නේ මුනිතුමා මුනිවරයා රාගයට ඇලෙන්නෙත් නැහැ. විරාගී වෙලා අමා මහ නිවන් සුවෙන් සැනසීමක් දකිනවා. ඉතින් මොකද්ද මේ දේශනාවේ නම? දි รา පත් වීම ගැන වදාළ දේශනාව පාලියෙන් කියනවා ජරා සූත්‍රය කියලා. ඉතින් මෙතෙක් වේලා සදහම් ශ්‍රවණය කොට රැස්කල පුණ්‍ය සම්භාර ධර්මය ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකේ පුදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමිතාවක්ම වෙත්වා. පුණ්‍ය අනුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට දායකත්වය ලබාගෙන කටයුතු කොට ඇති පින්නතුන් පොලියන් කඩවර මුකුණු වටවන පදිංචි කේ.ඒ. රත්නායක මහතා සහ පී.ඒ. ඉන්ද්‍රාවතී මහත්මිය බලාපොරොත්තු වෙනවා කේ.ඒ. මාගිරිස් අප්පුහාමි පියාණන්ට, ඒ.එම්. ඩිංගිරි මණිකේ මෑණියන්ට, පී.ඒ. මාටින් අප්පුහාමි පියාණන්ට, ඒ.එම්. පුංචි මණිකේ මෑණියන් ඇතුළු පරලෝසපත්වන්ට යෙදුණු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු දරුමුණු පුරන්ට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීමත් ඒ ඇත්තන්ගේ අරමුණු බවට පත්ව තිබෙනවා. තවද මහනුවර පදිංචි KRPN සාගරිකා මහත්මිය ඇතුළු පවුලේ සෑම දායකත්ව දරලා බලාපොරොත්තු වෙන්නේ නමින් මියගිය කීර්ති තල්වත්ත මහත්මයාට පින් දීමටත් සුජීවත්ව සිටින KRPN සාගරිකා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමත් සමස්ත නමින් මියගේ සියලුම ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා එක් කොට තිබෙනවා. වේයන්ගොඩ කොට්ටල පදිංචි අනෝමා වික්‍රමාරච්චි මහත්මිය දායකත්ව දරලා බලාපොරොත්තු වෙන්නේ W.A. විලියම් අප්පුහාමි මහත්මයාටත්, ඇල්පිනෝනා ජයකොඩි මෑණියන්ටත්, පී ජාසිං අප්පුහාමි, පී.ඒ. එමලින් නෝනා, පී ගුණසේකර යන මව්පියවරුන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට වගේම කුරුණෑගල විසූ චින්තාකාන්ති ජයකොඩි, සුරංජන් ජයකොඩි යන අයට පින් දීමටත්, මහේෂා දියණියට, නවීන් පුතාට සහ සෙතුමි, සෙතුක, සෙතුජ සහ සදීර, සයාරා යන මුණුබුරු මිනිබිරියන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය අනෝමා වික්‍රමාරච්චි මාතාව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පාදුක්ක වටරැක පදිංචි ගුණසේකර පවුලේ හැමදෙනා දායකත්වය දරලා බලාපොරොත්තු වෙන්නේ මාටින් ගුණසේකර පියාණන්ට, මාලනී ගුණසේකර මෑණියන්ට, ප්‍රශාන්ති ගුණසේකර සහෝදරිය ඇතුළු දෙපාර්ශ්වයේම නමින් පරලෝසපත්වන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් දීමටත්, ගුණසේකර පවුලේ සැමටත්, ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටමත් බෞද්ධ නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් මෙම කුසල් නිවන් පිණිස පවතිවා. එමෙන්ම මත්තේගොඩ පදිංචි කේ.ජී. මාලනී ශ්‍රියලතා මහත්මිය දායකත්ව දරා බලාපොරොත්තු වෙනවා. කේ.ජී. සෝමපාල පියාණන්ට, ආර්.ඒ. ගුණවතී මෑණියන්ට, කේ.ජී. විජිත රත්න සහෝදරයාට පරලෝක වශයෙන් පින් දීමටත්, එම්.යූ. රණවංශ මහත්මයා, ගංගා ප්‍රියදර්ශනී මහත්මිය, සෙනුල්‍යා දහම්දී මහත්මිය, එසඳි සුහස්නා මිනිපිරිය සහ රෙහන්සා මිහසරි මිනිපිරියන් හට තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ කොට තිබෙනවා. කොළොනාවේ පදිංචි විශ්‍රාමික ගුරු නාලනී විජේරත්න මහත්මිය, එතුමියගේ පුතුණුවන් ඇතුළු සියලු දෙනා ඥාති හිතවතුන් සමග එක්ව දායකත්වය දරා බලාපොරොත්තු වෙන්නේ ඩී.එල්. විජේරත්න මහත්මයාට, එල්.එස්. විජේරත්න මහත්මියට, ගිමාරාහාමි උපාසිකා මාතාවට, ආතිස් වැයවල උපාසක මහත්මයා යන අයට පරලෝක වශයෙන් පින් දීමටත්, මර්දානේ පදිංචිව සිටින නැසී ගිය දොළමුල්ලගේ විජේරත්න මුදලාලි මහත්මයාගේ මිය පරලෝක ගොස් 58 වන වසර යෙදෙන අතර එතුමාට පින් දීමටත්, 2022 ජුනි මාස 19 වන දින
සිහිකොට එතුමා ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් හැමට සුගති පරායන වීමටත් චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙම උත්තම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා එක්කොට තිබෙනවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයේ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් වත්මන් බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති නායක ස්වාමින් වහන්සේටත් සමස්ත කාර්ය මණ්ඩලයටත් පොදුවේ අපි හැමදෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් හැමදෙනාටමත් දායකත්ව දරූ පවුල්වල හැමදෙනාටමත් සියලු දුවදරු මුණුබුරු මිනිබිරියන්ටත් ලෝකේ පුරා සදහම් ඇසූ ඔබ හැමදෙනාටමත් මෙම උත්තම කුසලය විදර්ශනා ප්‍රඥා උපදවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටම පාරමිතාවක්ම වෙත්වා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.